අද සිකුරාදා රාත්‍රී 9 අපේ ඇසුරේ අපි කියන දේවල් වලට සවන් දෙන ඔබ විසින් යම් අදහස් අප වෙත ඉදිරිපත් කරලා තිබෙනවා. පැහැදිලි කිරීම යම් කරුණු පැහැදිලි කිරීමට ඕනෑකම් නැත්නම් ප්‍රශ්න ඒවා එහෙම ඉදිරිපත් කරන එක හොඳයි සමාජය දැන ගැනීම සඳහා. නමුත් මේ බුදු සමයෙන් පෙන්වන විමුක්තිය සඳහා මේ සියල්ලම නම් අපිට විසඳා ගන්නට අවශ්‍ය නැහැ. මහ විශාල සම්භාරයක් ත්‍රිපිටකය කියලා කියන්නේ. මේ සියල්ල හොයාගන්න ඕන නෑ අපි මේකට. එක දෙකකින් අවිද්‍යාව ප්‍රමාදය සහ අප්‍රමාදය තේරුම් ගන්න පුළුවන් නම් අපි වෙනින් එපමණයි කරන්න ඕන. බුදු සර්වඥතා ආයසකින් පැහැදිලි කර සියලු දේවල් දැක ගන්න තරම් අපි දිනු නෑ. ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නයක් තමන්ගේ හිත තුළ හටගත්ත සිතුවිල්ලක් නේද කියලා දකින්න පුළුවන් නම් පහසු වෙනවා. කෙසේ වෙතත් අද ඉදිරිපත් කරලා තියෙන කාරණා ටික පිළිබඳව මම කතා කරන්න කල්පනා කරනවා. මහත්මයෙක් මෙහෙම අහනවා. නක්කත්තේ අක්ඛ භූතානම් පාපග්ඝ නිවාරණ පරිත්තස්සානුභාවේන හන්තු තේසං උපද්දවේ. මේක තිබෙන්නේ මහා ජයමංගල ගාථාව ළඟට. මහා ජයමංගල ගාථාව නෙමෙයි ඔයත් අකට පාවිච්චි කරනවා මේක සමහර විට. නකත්තරු යක්ෂ භූත පාපග්‍රහයන්ගෙන් වන දෝෂ පිරිතේ බලයෙන් නිවාරණය වේවා. පරිත්තස්සානුභාවයෙන් උපද්දවනවා කියලා තමයි. ස්වාමීන් වහන්සේ ඉහත පාඨයේ බුද්ධ දේශනාවක් කිය නොහැකි නිසා මහමංගල ගාථා බුද්ධ දේශනාවක් නොවේ. පසු කාලීනව හදාගත්තුවා නේද? එතුමන්ම දාන්නවා උත්තරේ. අපි මේ භාවිතා කරන පිරිත් වල රතන සූත්‍රයේ මංගල සූත්‍ර වෙන දේවල් තමයි බුදු දේශනාව බවට පත් වෙන්නේ. ඉතින් එහා පැත්තට සිත් පිරිත් කියලා කියන්නේ pāli භාෂාව හදාපු ලෞකික පැත්තට සිත සාන්තිය ප්‍රාර්ථනා කරන දේශනා. අටවිසි පිරිස, ජින පංජරය, මහා ජයමංගල ගාථා, ජය පිරිත, වැසි පිරිත, ගිනි පිරිත. බලන්නකෝ ඒ ජය පිරිත කියන එකේ කී සැරයක් පෙරවන්ගේ ගුණ නැවත කියනවද කියලා. බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්න රතනං ආනුභාවයට කියලා ඔතනකේ තව පැත්තක තව එකක් ඕකම ආයෙ විදිහට කියනවා. එකම නැවත කියනවා මම දැකලා තියෙන්නේ. ඒ නිසා මේ සූත්‍ර දේශනාවල තියෙන නිවන් මාර්ග මේවා ඇති එන්නේ ලෞකික සිත සාන්තිය. ඉතින් මම අර පසුගිය දවසකත් කිව්වා ශාසනයේ ભેද නොවුනා නම් මහායාන හීනාන හැදෙන්නේ නැහැ. ශාසනයේ ભેද නොවුනා නම් එතකොට ජේතවනාරාමයේ අවේගිරියේ මහා විහාරය හැදෙන්නේ නැහැ. ඒ ભેදමතු තමයි යන්නේ ඔක්කොම ටික. සත්‍ය නැතිකම තමයි ඔයම් ප්‍රදර්ශනය වෙන්නේ. ඒ වගේ මේ පිරිදේශනාවන් ඉතින් හදන්න පුළුවන් තේරෙන කෙනෙකුට. දැන් මලන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියන එක නැත්තම් බුදුන් වඳිමි ධම්ම වඳිමි සමුන් වඳිමි කියන එක ඔයිට වඩා ලස්සනට කියලා නැද්ද කියලා. සංසාර රාගෝ විනිත නීතං කියන ගාථාව ආරම්භ බලන්න මොකද්ද කරලා තියෙන්නේ කියලා ආයෙත් 24 පොළක සාන්ති වුණාට බුදුන් වඳිමි ධම්ම වඳිමි සමුන් වඳිමි කියලා තියෙන්නේ. ලස්සන කරන්න දන්න කෙනා තව ලස්සන කරනවා. ඒ නිසා මේව ලෞකික කාරණා. අනිවාර්යයෙන්ම මේ දේශනා මේ අර බාහිර වශයෙන් ඒවා සිද්ධි වශයෙන් අරගෙන තමයි අපිට මේ පැහැදිලි කරන්නේ නිවාරණය වෙන්න කියලා. ඒ නිසා මේ පිරිත කියන අර්ථය ගත්තාම ඒක ලෞකික ආරක්ෂාව කියන අර්ථයෙන් ගන්න ඕන. ලෞකිකයි. ලෞකික කියන අර්ථයෙන් ගත්තම ඉතින් එහෙම තමයි ඒවා තේරුම් ගන්න බරපතල ගැටුවක් වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. ඒ නිසා සූත්‍ර දේශනා කියන්නේ ලෞකික කාරණා නෙමෙයි. අපි මංගල සූත්‍රය, රතන සූත්‍රය යොදාගත්තට පිරිත් වශයෙන් ඒවා නිවන් මාර්ග තියෙනවා. ඒක අනුගමන ප්‍රතිපදාවක් නේ. ඒ තේන සත්‍යේන සුවත්ති හෝතු කියන්නේ ඒ සත්‍යයෙන් සුව වේවා කියන එකනේ. එතකොට ඒ ගාථාවල සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය ඔබ ළඟට පිහිටියොත් ඔබට සුව ලැබෙයි. එහෙමයි. ඒ ගාථාවේ අඩංගු කරුණු ටිකක් තියෙනවා. ඒ සත්‍ය ප්‍රත්‍යක්ෂ වෙනකොට ඔබට සුව ලැබෙයි. එහෙමයි ඒකේ තියෙන්නේ. අපි මේක ලෞකිකට යොදාගෙන ඉතින් සුව වේවා කියලා නිකන් කියනවා. ඉතින් ලෞකික ලෝකෝත්තරේ දෙපැත්තක් තිබෙනවා. ලෝකෝත්තර පැත්ත ටිකක් භාවිතා වෙනකොට ලෞකික පැත්ත ඉතින් තමන්ට ඕන පැත්තට සමාජය අරන් යනවා. අපි ඒක තේරුම් ගන්නයි අවශ්‍ය වෙන්නේ. වසන්ත ජයසිංහ ජයතිලක මහත්මයා මෙහෙම අදහසක් ඉදිරිපත් කරනවා. මම කියපු දේ අහගෙන ඉඳලා වෙන්නේ නැති. good morning වෙනකොට සුබුප්පන්නන් ඇයි සඳහන් කිරීම හොඳයි නේද? එසේනම් අක්ෂර විවෘතතාවය.
අංගුත්තර නිකායේ ටික නිපාතේ මංගල වර්ගයේ තියෙන ඔය මම කතා කරපු ඒක හොයාගන්න පුළුවන් නම් මංගල වර්ගයේ තියෙන එහි බික්කේ සත්තාසු පුබ්බන්නේ කායේන වචනසුචරිතං චරಂತಿ වාචාය සුචරිතං චරಂತಿ මනසා සුචරිතං චරಂತಿ සුපුබ්බන්නං හෝ පික්කවේ තේසං සත්තාන පුබ්බන්න කියන්නේ උදෑසන සු මන මජ්ජන්තික කියන්නේ මධ්‍යාන සු කියන්නේ මන සායන්න කියන්නේ සන්ධ්‍යාව සුසායන්න කියන්නේ සන්ධ්‍යාව. එතකොට හොඳ සන්ධ්‍යාව. ඉතින් මේ තුන තමයි ඉංග්‍රීසියට අර්ථයෙන්තරව නිකම්ම හොරාටත් අක්කඩියටත් බොරුකාරයටත් හැමෝටම නිකම් වචනෙන් කියාගෙන යන good morning good afternoon good evening සහ night වෙලා තියෙන්නේ. නමුත් මෙතන මේක වෙන්නේ එහෙම කීවට නෙවෙයි. උදේ දවල් හවස කයෙන් වචනෙන් සිතින් වැරදි කරන්නේ නැත්නම් පාපයන් කරන්නේ නැත්නම් උපාදාන කරගන්නේ නැත්නම් ඒ මනුස්සයාට උදා වෙන හැම මොහොතක්ම බුදුසමේ සුනක්ඛත්තං සුමංගලං හොඳ නැකතක් සහ මංගල්‍යයක් නේ පෙන්වලා තිබෙන්නේ. ඒ නිසා ඒක ඕනනම් මේ තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. සූත්‍රයේ තියෙන හැටියට මම මොකද ලියලා තියෙනවා බලා ගන්න මෙන්න මෙහෙමයි පේනවද ගන්න. අනිත් පැත්තටයි හැරෙන්නේ හින්දා හොයාගන්න බැරි වෙනවා. මේකේ තියෙන්නේ සොයන්න පුයන්න බයන්න බැඳි බයන්න කොම්බුව සහ නයන්න සහ හායන්න සුපුබ්බන් හෝතු කියන්නේ විත්වා. එතකොට සුද උදෑසනක් වේවා හෝතු. සොයන්න සොමජ්ජන්තික සොයන්න මයන්න ජයන්න බැඳි කයන්න සමග මාපහන දයන්නයි නයන්න බැඳි තියන්නයි කෝ සුමජ්ජන්තිකෝ සුබ මධ්‍යානයක් හෝතු කිව්වොත් වේවා. හොන්තු කිව්වොත් වෙත්වා බහු වචනෙන්. සුසායන්නෝ සායන්න කියන එක ගන්න සු සා යා හෝ කියන එකේ දෙන්නේ කොම්බුව සහ නයන්න බැඳි හායන්නේ. සායන් හෝ. එතකොට මෙහෙම තමයි මේ භාවිතා කරන්න ඕන නම් ඉතින් වචනෙන් ප්‍රාර්ථනා කරනවා ක්‍රියාවෙන් උදා කරගන්නයි ඕන වෙන්නේ කියලායි මම මේකදී කල්පනා කරන්නේ. ඉන්දික බොහෝ පුද්ගලයන් විසින් බොහෝ අවස්ථාවලදී සත්වයින් හට කර්මයට පරිබාහිරව ක්‍රියාත්මක වන ලෝක ධර්මතාවක් ලෙසද පටිච්චසමුප්පාදයට අයත් කොටසක් ලෙසද පංච නියාම හඳුන්වනවා. මේ භාගතුන් වහන්සේගේ දේශනාවක් නම් ඒ පටිච්චසමුප්පාදයට බලපන්නේ කෙසේද? ඔබ වහන්සේගෙන් විස්තර සහිතව පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. ඉතින් කර්ම න්‍යාම ධර්ම පහ උගන්වනකොටනේ කර්ම නියාමය එකක් අනිත්වාය බලපෑම් තියෙනවා කියලා උගන්වන්නේ. පටිච්චසමුප්පාදය කියලා කියන එකේ තේරුම ඕන හේතුවක් නේ. පටිච්ච කියන්නේ හමු වෙනවා, සං කියන්නේ එක්වර, උප්පද්ද කියන්නේ හට ගන්නවා කියන්නේ. හරි එතකොට එහෙනම් අවුවත් ඇත්සත් පින්නත් ඒවත් හේතු. හේතු පටිච්ච සම්භූතන්නේ. හේතු බංඝා නිරුද්ධති. එතකොට ඔය හේතු නෙමෙයි බුදු සමය අවිද්‍යාව හේතු අතහරින්න ඕන කමක් තියෙන. නමුත් ඒ නිසා හේතුඵල කියන කාරණාවට සාමාන්‍යයෙන් අපි පැහැදිලි කරන්නේ ඵලය කියන කාරණාව හේතු වල නැහැ. හේතු ගොඩක් එකතු වෙලා ඵලයක් හැදෙනකොට හේතු නැහැ. ඵලය විතරයි. ඉතින් හේතු වල ඵලය නැහැ. ඵලයේ හේතු නැහැ කියලා වෙන්නන්නේ. ඒ නිසා හේතුඵල ධමයට ගලපන්න බැරි කිසිවක් නැහැ. අවවැස්ස පින්න හෝ සියලු දේවල්. නමුත් ඒක ඊට වඩා ගැඹුරට යන්න වෙනවා. ඊට වඩා ගැඹුරට ගියාම ඇහැට රූපේ පටිච්ච වෙන්නේ, කනට ශබ්දේ පටිච්ච වෙන්නේ, නාසයට ගන්ධය. ඒ විදිහට ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණක් හමු වී දිස්දුන දෙයට තමයි මේ පටිච්ච සමුප්පාදය කියන්නේ. ඒකට ඒ අරමුණේ ඇලි ගලි අවසන් කරන එකට තමයි සතරට වැදෙන අනුලෝම පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සතරට ඇලිලා යන අනුලෝම පටිච්ච සමුප්පාදය දැකලා පටිලෝමේ කරයි කියන එකේ තේරුම ගැලවෙන ආකාරයට ක්‍රියාත්මක කළා. නිරෝධය පටිච්ච සමුප්පාදේ නිරෝධය. එහෙනම් අපිට බුදු සමයේ ගැඹුරුම ඉගැන්වීමක් අපේ ඇහැ තුල කන තුල නාසය තුල පටිච්චසමුප්පාදේ දකින්න පුළුවන් නම් එහෙනම් ඊට පස්සේ නිරෝධය දකින්න ඕන කියලා තේරෙනවා. ඒරුණාම අර කර්ම විපාක දෙන ක්‍රම සහ කාල සහ මේවා ගැන ළමයින්ට උගන්වන්නේ විලියන්න කියන්නේ. බුදු සමයේ උගන්වන්නේ කර්ම විපාක දෙන හැටි දැනගන්න නෙමෙයිනේ කර්මක්ෂය කරන්නනේ. විපාක දෙන විදිහ වල නෙමෙයි කර්මක්ෂය කිරීමේ කර්ම රැස් කරන කර්ම විපාක ගැන කතාවක්. එතකොට ඒක ලෞකිකයි. බුදු සමයේ කර්මක්ෂය කිරීමේ කර්මය. ඒ කර්මක්ෂය කිරීමේ කර්මයක් පටිච්චසමුප්පාද නිරෝධයක් කියන්නේ දෙක දෙවලනවා කියන්නේ දෙකම එකක්. ඒ නිසා පටිච්ච සමුප්පාද කියන වචනේ මීට වඩා ගැඹුරින් තේරුම් ගන්න. ඒක සමාජයේ විග්‍රහ වෙලා තියෙන විදිහ ටිකක් වැරදි. මොකද ඒක නිකම් පේලි 12ක් විදිහට. එහෙම නැත්නම් ජීවිතේ ඉස්සර ජීවිතේ මේ ජීවිතේ අතීත ජීවිතේ කියලා තුනක් විදිහට බෙදලා ලියන්න කියන්න පාඩම් කරන්න යරුණාම ඇහැ තුල කන තුල නාසය තුල දිව තුල අරමුණක් තුල නැත්නම් පංචස්කන්ධයක් තුල පටිච්චසමුප්පාදය සහ
අනුලෝමයේ සහ නිරෝධයේ සිදුවන ආකාරය දකින්න තරම් පටිච්චසම්පාදයේ පිළිබඳ සියුම් නුවණක් ගැඹුරක් ඇති කරගන්න. එතකොට මේ ගැටලුවට තව ටිකක් විස්තර හොයාගන්න පුළුවන් වේවි. නදී කරණසිංහ මෙහෙම අහනවා තථාගතයන් අනුශාසනා කරන අකාලික ධම තුල කාලය කියන විෂය කෙරෙහි කොහොමද මාර්ගයේ ශක්තිමත් වෙන්න උත්සාහ කරන කෙනෙකු හැසිරිය යුත්තේ? අකාලික සම්දිට්ඨික අකාලික එහිපස්සික ඕපනායක පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝ. මේ මොකේ මොනවාගේද මේ කියන්නේ? නිවන ගැන. ධර්මයේ කියලා කතා කරන්නේ නිවනට. ඔය නිවන සම්බන්ධ නිවනටපත් වුණාම තියෙනා උගුණ ඔය කියන්නේ. දැන් අපි මේ බාහිර කතා කරන කාරණා නෙමෙයි මේවා. ධර්මයේ ඉදම්පි ධම්මේ රතනං පණීතං කියලා අරන් බලන රතන සූත්‍රයේ ගාථා දෙක මේද ධර්ම රත්නේ සතු උතුම් රත්න භාවය කියලා ධර්මයේ කියලා තියෙන්නේ මොකේද කියලා. දේසා අකාලික කියන වචනේ අපි මේ අතීතේ වර්තමානයේ අනාගත කාලයට අයිති නැහැ කියලා ලෞකික කතා කරන්නේ නැතුව මං අහලා තියෙනවා මාර්ගයට අනුතුරු ඵලෙ ඉපදීමට ක්ෂණයක්වත් කල් ගත වෙන්නේ නැති නිසා ධර්මය අකාලිකයි කියලා. මාර්ගය ගත්තාම ඵලෙ නිවීමනේ. මාර්ගය කියන්නේ නිරෝධය, ඵලෙ නිවීම. ඒකයි මාර්ගඵල කියන එකේ තේරුම. ස්කන්ධ පංචකයක් නිරෝධ වෙනවා නම් ඒක මාර්ගය. එතකොට හම්බ වෙන්නේ විද්‍යාවේ මුක්තියක නිරෝධය. ඒ නිසා එහෙමයි ඒක තේරුම් ගන්න ඕන. එතකොට ඒක මොහොතක් පාසා වර්තමානයේ භාවිතා කරමින් නිරෝධය දකින්න උත්සාහ කරන්න ඕන. තව ප්‍රශ්නයක් තියෙනවා. ඒකදි මම මේක පැහැදිලි කරන්නම්. ඒක ඉදිරිපිය තියාගන්නවා. ඒ නිසා ඉන්දිරා කුමාරතුංග මහත්මිය එහෙම මතක් කරනවා. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමෙන් පසු මේ ප්‍රශ්නය निराකරණය කරගන්නේ කෙසේදයයි අසන්නට හිතුණා. එනම් පංච උපාදානස්කන්ධේ මමත්වයේ නමින් අරමුණු කොටගෙන ඒ ආරම්මණයන් වලින් නිර්වශේෂ නිරෝධය ලැබීමට කුමක් කළ යුතුද? පහදා දෙන්න. ඉස්සරලා අවශේෂ නිරෝධය ඉගෙන ගන්න. අපි සංසාරේ කරගෙන ආපු දේ. ගමනක් යන්න ඕන නම් මොකද වෙන්නේ? ගමනක් යන්න ඕන නම් ඉස්සරහට පාද තියන්න වෙනවා. පාදයක් තියෙන මොහොතක් පාසා ඉස්සරහට යවෙනවා නේද? වර්තමාන අරමුණ අපි අවසන් කරන්නේ අනාගත ඵලයක් උපදින්න හේතුවක් තියලා. මේක අපි සංසාරේ පුරුදු කරගත්ත දේ. ඒක තමයි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන එකේ තේරුම. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා නම් මම ඔකට වෙලාවක් ආවයික මම ඔක ලේසියෙන් අරින්නේ නැහැ කියන එකේ තේරුම ඉස්සරහට තිබ්බයි කියන එක. එහෙනම් අපි වර්තමාන මොහොතේ මොනවා ඉස්සරහට තිබ්බත් ඒකෙන් සසර හදනවා. ඒ කියන්නේ උපාදානයෙන් සසර හදනවා කියන්නේ පව උපාදානයෙන් සසර හදනවා, පින් උපාදානයෙන් සසර හදනවා, ධාන උපාදානයෙන් සසර හදනවා. ඉස්සරහට තියෙනවා කියන්නේ උපාදානය. ඒ උපාදානයේ තමයි අවශේෂ නිරෝධය. උපාදාන වෙන්නේ නැත්තම් නිරවශේෂ නිරෝධය. ඉස්සරලා කරපු එක කරන්න එපා කියන එක තමයි මම සාමාන්‍යයෙන් හොඳ තේරෙන භාෂාවෙන් කියන්නේ. ඉස්සරලා කරලා පුරුද්දයක් තියෙනවා බලවත් දෙයක්. බැන්නොත් බනින්න ගැහුවොත් ගහින්න රිදොත් දාන පරිගන්න ප්‍රතික්‍රියාවකටමයි යන්න කියන්නේ. එතකොට මමත් ඒ ක්‍රියාවලිය. එතකොට හරි ඉදිරියට පියවර තැබීම සිද්ධ වෙනවා. එතකොට ඉදිරියට තමන පියවර තුළ පාපය තුළ අපාය, පින තුළ සාමසුගතිය, ධානය තුළ රූපය රූපී බඹතල. ඕක තමයි මිනිස්සු සංසාරේ කරමින් හිටියේ. දිනුවක් කරා පැමිණියාට පවට වඩා පින හොඳයි කියලා, පිනට වඩා ධානය හොඳයි කියලා අවිද්‍යාව නම් වූ මේ කඩතුරාවෙන් නිදහස් වෙන්න බැරි වුණා. ඒ නිසා ඒක අපි තේරුම් ගත්තම මේ අහන්නේ අවශේෂ නිර්වශේෂ නිරෝධය ලැබීමට කුමක් කළ යුතුද? මේක ඉතින් මගේ දේශනාවල තියෙනවා, පැය දෙකේ දේශනාවල පැහැදිලිව පෙන්නලා තියෙනවා ධර්මයේ පාලි පදයන් තුලින්. අපිට මෙතන එච්චර කාලයක් ගන්න වෙලාවක් නැහැ. නිර්වශේෂ නිරෝධය, අවශේෂ නිරෝධය තේරුම් ගන්නකො. මේ පද සිංහලට මම කියන්නේ හේතු ඉතුරු කොට අවසන් කිරීම අවශේෂ නිරෝධයයි. එහෙම නැත්නම් ඒකට කියනවා නිත්‍ය සුඛාත්ම, මගේ ආත්ම. හේතු ඉතුරු නොකොට අවසන් කිරීම නිර්වශේෂ නිරෝධයයි. හේතු ඉතුරු කොට අවසන් කිරීම පමාවයි, හේතු ඉතුරු කොට අවසන් කිරීම භාවනාවයි. අප්පමාදෝ අමත පදම්, පමාදෝ මච්චනෝ පදම් කියන්නේ. එතකොට එහෙනම් මේ මොහොත අනාගත ඵලයක් උපදින හේතුවක් ඉතුරු නොවේ අවසන් වෙනකොට අනාගත ඵලයක් උපදින හේතු අවශේෂ වෙන්නේ නැහැ, නිර්වශේෂ. එතකොට ඒකට කියනවා ස්කන්ධ පංචකේ උපාදාන නොවි අවසන් වෙනවා. ඒවත් අනිත්‍ය වෙනවායි කියලා. මෙතෙන්ද සියුම් කිට්ටු වෙන්න.
මගේ බොහෝ දෙනෙක් අහනවා. මම ඉතින් පැහැදිලි කරනවා දන්න ආකාරයට. අනුගමනීය ප්‍රතිපදාවක් තුළ බලන්න පොඩ්ඩක් ඔය ගැටුමක් ගැටලුවක් සංවේගයක් ආපු වෙලාවට නිහඬව ඉඳලා බලන්න ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව. අපි කියමුකෝ මරණයක් සිදු වුණා. මම ඊට පස්සේ මරණය සිදුවෙච්ච දවසට රැයට කන්නේ. එහෙම නැත්නම් ඊළඟ අවුරුද්දේ මම උත්සව පවත්වන්නේ. එහෙම කියලා ඔබට හිතෙන්න හිතුවා. ඒ ඉස්සරහට තියලා තියෙන්නේ. සතියක් දෙකක් යනකොට ඔබට ඔක අමතක වෙලා යනවා. මගේ ජීවිතේ මම ගත ලස්සන කතාවක් තියෙනවා කියන්නම් මේක පෞද්ගලිකව. 1973 සිදු වෙනවා මාර්තු අප්‍රේල් 13 වෙනිදා අපි තරුණයෝ වශයෙන් නැත්නම් ළමයි වශයෙන් පිය කරපු නායකගේ අභාවය. ඇඩිෂනල් මහත්මයාගේ අභාවය. මේකට අම්මා තාත්තා මාවත් එක්කලා යනවා. ඒ උත්සවයට කිසිය. එදා අපි කොතරම් කනගාටුවටපත් වුණාද කියලා නම් ඊළඟ අවුරුදු උත්සවය අපි තියන්නේ නැහැ. නැත්නම් අවුරුද්ද උත්සව සමරන්නේ නැහැ කියලා හිතුවේ. ඒ ඉස්සරහට තිබ්බා. හැබැයි ඊළඟ අවුරුදු උත්සවය එනකොට අපට අරක මතක නැහැ අවුරුදු උත්සවය ඉස්සරහට ආවා. එඳර කම්පණයටපත් වීම තුළ දුකක් තුළ මොකක් හරි ඉස්සරහට තියන්න එපා නිහඬව ඉන්න. ඔය කාමරයට වෙලා සංසෝකේ ඉඳලා පොඩ්ඩකින් ආපහු වෙන්නේ සෝකේ වෙනත් වෙලා ගිහින්නේ. ඒ මොකුත් නොකර හිටියාම දන්නේ නැතුව මේක ඉවර වෙනවා. කරන්න ගියාම ඉස්සරහට තිබෙන්නේ. එහෙනම් මේ නොකිරීම කියන එකක් නෙවෙන්නේ මේ. අවෛරේනච සම්මන්ති. වෛර නොකිරීමෙන් සංසිඳෙයි. ඒ නිසා තවත් දේශනා සවන් දීලා තේරුම් ගන්න මම හැම වැත්තම පැහැදිලි කරනු ලබනවා. යමක් කරන්න නෙමෙයි මේකේ තියෙන්නේ. ඉස්සර කරපු එක නොකර ඉන්න. වෛර කරන්න, ලෝභ කරන්න, ද්වේෂ කරන්න ඒව කරන්නනේ අපි ලෑස්තිලා හිටියේ. ඒ මොහොතේ ඒක නොකරනවා නම් නොකිරීමෙන් අනාගතයට හේතු ඉතුරුන වේක අවසන් වෙනවා. ඒක තමයි නිරවශේෂ නිරෝධය කියන්නේ. ඒකට තමයි නිත්‍ය කියලා කියන්නේ. ඒ නිසා සියුම්ම තේරුම් ගන්න පංචස්කන්ධ ධර්මතාවය අපි තව ටිකක් පැහැදිලි කරන්නම් ඉදිරි දර්ශනයකදී තේරුම් ගන්න. බුදුදහමේ එන සත්‍යක්‍රියාව පැහැදිලි කර දෙන්න. ඔය වඩුකුරුළු සත්‍යක්‍රියා කරලා තියෙනවා දේශපාලනඥයෝ සත්‍යක්‍රියා එහෙම කරනවා කියලා. ඉතින් ඔය සත්‍යක්‍රියා ගැන වර්තය තියෙනවා. නමුත් බුදුසමයේ සත්‍යක්‍රියා කියලා මම දකින්නේ ඒතේන සත්‍යේන සුවත්ති හොතු. ඒ සත්‍යෙන් සුව වේවා. රතන සූත්‍රය අරන් බලන්න ඒ සත්‍ය ඒ ගාථාවල තියෙන සත්‍ය මොකක්ද කියලා. ඒ නිසා මේ සත්‍ය කියන එකේ තේරුම නික්ලේශී බවක් කියන කාරණාව. ඒ සත්‍යක්‍රියාව කියන්නේ නික්ලේශී බවක් තුළ කරන අදිස්ථානයක්. සත්‍යග්‍රහය හරි දේශපාලන සත්‍යග්‍රහය හරි එහෙම වචන නෙමෙයි ඒක කතා කරන්නේ. එතකොට දැන් සාමාන්‍ය සමාජයේ නම් කියන්නේ මම මෙහෙම ප්‍රතිවත රැක්කා සත්‍ය නම් එහෙම නැත්නම් ඒ වගේ සත්‍ය නම් මේක ඊට වෙන්න කියලා එහෙම බාහිර ස්වභාවයක් නේ. අපි හදාන තියෙන මට්ටමක් ඒක පෙන්නන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒතේන සත්‍යේන කියන එකේදී ඒ සත්‍යයෙන් සත්‍යෙන්ට සෝ වේවා. එතකොට ඒ සත්‍ය සෝවාන් වලින් එහා පැත්තට ගියාපම හම්බ වෙන දෙයක් තමයි ඔය පෙන්නන්නේ. ඒ නිසා එතකොට නික්ලේශී බව තුළ ලැබෙනා වූ සනසීම තමයි සත්‍යක්‍රියා ප්‍රතිඵලය කියලා මම නම් දකින්නේ. ඊට මෙහා පැත්තකින් කෙනෙකුට යම් දේවල් ඊට කර ගන්න ඕන නම් සත්‍යක්‍රියා එහෙම කරන්න ඉතින් ඔබ ආහාරත් වෙන්නේ සමාජයේ. මේ මට මෙහෙම ඕනකමක් තියෙනවා ඊට කරලා දුන්නොත් රූපයක් දෙනවායි කියලා. රූපේ නම් ඉතින් කිලෝ 50ක් 60ක් බර මිනිස්සෙක් ඉතින් අර රූපේ නම් පිත්තල කෑල්ලා. පරාණේ නම් කිලෝ 50ක් 60ක් බර මිනිස්සෙක් පරාණේ කියලා බෝතලයක් නෙවෙන්නේ. ඉතින් දෙවිවර වටන්න පුළුවන් වුණාට හිතර වටන්න බෑ. තේරුම් ගන්න ඕන. අපේ මිනිස්සු ඉතින් ඕවා රූපේ පරාණේ කියලා රවට්ටනවා. දෙවියොත් තුට්ටු දෙකේ දෙවියෝ හින්දා හතේට දෙකට රැවටෙනවා. නැත්තම් හැබැයි දෙවියෝ නම් ඔහම රැවටෙන්න බෑ. හදාගත්ත තුට්ටු දෙකේ දෙවියෝ නෝ ඉන්නේ. ඒ නිසා ඒගොල්ලෝ පොල් පැලේ පරාණේ කියලා හිතා ගන්නවා ඇති. පිත්තල රූපයක්, යකඩ රූපයක්, බෙලෙස් රූපයක් පරාණයක් කියලා හිතා ගන්නවා ඇති. අපිම රවට්ට ගන්නවා මේ කරන්නේ. දෙවියෝ රැවටෙන්නේ නැහැ මං හිතන්නේ. ඔහොම ඉඳලා හිටලා කියන්නේ තේරුම් ගන්න. මහත්මෙක් මට දහම ගැන ගැඹුරින් විග්‍රහ කරන්න තේරෙන්නේ නැහැ. ඒත් මම භාවනා කරද්දි මට අවබෝධ වෙච්ච එක කාරණයක් ඔබ වහන්සේට කියන්න හිතුණා. අපි කල්ප ලක්ෂ ගණනක් සසරේ ගත කරේ සිත නිසා. පංච උපාදානස්කන්ධයේ මගින් සිතට ආහාර දී කුසල සිත් සෝ අකුසල සිත් මගින් සිත නඩත්තු කරන නිසා. නම් අපි දැන් කල යුත්තේ සිතට ආහාර නොදී සිටීම නේද? ඒ මගින් සිතට ආහාර නොලැබීම නිසා සිත නිවනට යොමු වෙනවා නේද? පැහැදිලි කර දෙන්න. ආහාර සෞඛ්‍ය විද්‍යාවෙන් හෝ ජීව විද්‍යාවෙන් ඉගෙන ගන්න කටින් ගන්න જાති කියලා. නමුත් මේ මෙතුමන් ඉදිරිපත් කරන වචනේ ඕක නෙමෙයි පෙන්නන්නේ. ආහාර පැවැත්මට අවශ්‍ය සාධක. එහෙනම් අපායටත්
යන්න ආහාර තියෙනවා. දිව්‍ය ලෝකේ යන්න ආහාර තියෙනවා. බඹලෝ යන්න ආහාර තියෙනවා. අපාගත සත්වයා ජීවත් වෙන්නේ පව නැමැති ආහාරයෙන්. දෙවියෝ ජීවත් වෙන්නේ පිර නැමැති ආහාරයෙන්. අපි ජීවත් වෙන්නේ කයක් නිසා කනබන ඝන කවලින්ක ආහාරයෙන්. බ්‍රහ්මයෝ ජීවත් වෙන්නේ ධානය ආහාරයෙන්. ආහාර කියන්නේ ඒ තැන පැවැත්ම කියන එක නේද? මෙතුමන් කියු පරිදි පව උපාදානෙන්, පින උපාදානෙන්, ධාන උපාදානෙන් සිතට ආහාර දෙමින් අපි ඇවිද්දා තමයි කළේ. මගේ සූත්‍රයක් තියෙනවා ඔය සම්මාදිට සූත්‍රය ආශ්‍රයෙන් ආහාරයේ දනිද ආහාරයගේ හට ගැනීම දනිද ආහාරයෙන් නැති වූ තැන දනිද මාර්ගය දනිද කියලා. ඒකේ ඔන්න ඔය පැවැත්මටයි ආහාර කියන්නේ නැවැත්මට ආහාර නැවැත්වීම කියලා කියන්නේ කියන එක. ඇත්තටම සිතට ආහාර දෙනවා කියන්නේ ඊළඟ වචනේදී මම මේක පැහැදිලි කරනවා තවත් එහාට ප්‍රශ්නයක් තියෙනවා ඒකදී අපි මේ වර්තමාන මොහොත අවසන් නොකර ඉදිරියට පවතින හේතු තියෙනවා. ඒ නිසාම තමයි සත්‍යයට පවෙන් පරලෝ යාමක්, පිනෙන් පරලෝ යාමක්, ධානයෙන් පරලෝ යාමක් තියෙන සිතට ආහාර දීලා තියෙන නිසා අනාගතයට. එහෙනම් උපාදානයේ බයං විස්සා ජාති මරණ සම්භවය කියන්නේ උපාදානය කරගන්නවා කියන්නේ ආහාර දෙනවා. අනුපාදා විමුච්ඡanti උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් ඒ ආහාර නවත්තන හැටි. පැවැත්මට අවශ්‍ය අනාගත සාධක නවත්තන හැටි. ඉතින් මේ මත මම ඉදිරිපත් කරන අදහස හරිය ගැඹුරින් තේරුම් ගන්නවා නම් ඔව් ඒක තමයි කරන්න තියෙන්නේ. සංසාරේ අපි සංසාරයක් හදමින් යනවා අනාගතයට ඒක තියන්නේ නැත්නම් එතකොට යන්න සසරක් නෑ. මොකද සසර මේ පැවැත්මක් සිදු වෙන්නේ අනාගතයට තැබීම තුලනේ. ඒ නිසායි අදහස හරිය. නමුත් ඒක ධර්මානුකූලව වගේම ශාස්ත්‍රානුකූලව වචනින් තව පැහැදිලි කරන්න ඕන. ඒ තේරුම් ගැනීම හරිය. ඒක තමයි. එහෙනම් සිත නවත්තන්න බෑ. සිත හටගෙන නැසෙනවා. සිත හටගෙන නැසෙනකොට ඉතුරු නොකර නැසෙන්න පුරුදු කරන්න ඕන. සිත හටගෙන නැසෙද්දි ඉතුරු කරගෙන නැසෙන්න පුරුදු කරන් තියෝනේ. ඒකට ප්‍රමාදය කියලා කියනවා. මේ ඔක්කොම ඇතුළත් ඊළඟ වචනයක් තියෙනවා. ඒ නිසායි මම මෙහෙම මේක මේ කාලේ ඉතුරු කරන් ආවේ. ඒකෙදි මම මේක ඔබට කියන්නම්. මේ අහපු ප්‍රශ්න තුනකටම උත්තර මේකේ තියෙනවා. ඉසුරු රශ්මික මහත්මයා මෙහෙම අහනවා. අවිද්‍යාව කියන වචනේ ගැඹුරින් පහදා දෙන්න. ඔබතුමාට වමනක් නෙමෙයි සමාජයටම කියන්න කැමතියි මම. අවිද්‍යාව විසඳගෙන තිබුණා නම් මිනිස්සු අනාගත බුදුහාඳුරන්ගේ ශාසනය නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්නේ සහ කරවන්නේ නැහැ. ඒ අවිද්‍යාව දන්නේ නැති නිසා තමයි. අවිද්‍යාව කියන්නේ මොකද්ද දන්නේ නැති නිසා තමයි. ඉතින් ඔක ඉස්කෝලේ ඉගෙන ගන්න හම්බ වෙන්නේ අවිද්‍යාවපත්‍ය සංඛාරා කියලා. ඉස්තර ජීවිතේ කුසල අකුසල රැස් කිරීම අවිද්‍යාව කියලානේ. අවිද්‍යාව නිසා කුසල අකුසල කර්ම රැස් කරයි. ඒක පෙන්වන්නේ ඉස්තර ජීවිතේ. ඉතින් ඉස්තර ජීවිතේට යන්න වෙන අවිද්‍යාව දුරු කරන්න ඉතින් කවදාවත් කෙරෙන්නේ නැහැ. මොකද ඉස්තර ජීවිතේට යන්න බෑනේ අපිට. මොකද කතා කර කර කී ඉන්නවා අනාගත බුදුහාමුදුරු හම්බ වෙනකම් අවිද්‍යාව තුල තමයි යන්න වෙන්නේ. තව වචනයක් කියලා අදාළ දැනට මම එන්නම්. පරිවිමර්ශන සූත්‍රයේ සංයුත්තනිකායේ බුදුන් වහන්සේ වදාරනවා මෙහෙම. අවිද්‍යා ගතෝ යම් භික්කවේ පුරිස පුද්ගලෝ හෝ ස්ත්‍රී පුද්ගලෝ. අවිද්‍යා ගත වීම තුළ අවිද්‍යාවට මැදීම තුළ අකුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති. පාප කර්ම අනාගත විපාක දෙන්න රැස් කරයිද? පුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති විපාක දෙන්න අනාගත විපාක දෙන්න පුණ්‍ය අபிසංකාර රැස් කරයිද? අபிසංකාර කියන පදේ තේරුමම අනාගත ඵලයක් සඳහා හේතු ඉතුරු වේ. අපට නැති අනිජ්ජංකේ සංකාරං අபிසංකාරෝති ලෞකික පුද්ගලයෝ ධාන කුසල් රැස් කරයිද? තුනටම පෙන්වන්නේ අවිද්‍යාවගතෝ යම් කියලානේ. ඒක තමයි මගේ දේශනාවල මම පෙන්වන්නේ පෘථග්ජන මට්ටමින් බලන කල පිනේ උපාදානයත්, පවේ උපාදානයත්, ධානයේ උපාදානයත් තුනම අවිද්‍යාපත්‍ය සංඛාරා. ඒ ඔහොම කිව්වටත් ඕක තේරෙන්නේ නැහැ. මේක තියෙන තැන මම හරියටම පෙන්වන්න. හැබැයි ඔබට ඒ සඳහා අරමුණ තුළ ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න වෙනවා. අරමුණක් තුළ ඇතුළත විශ්ලේෂණය කරන්න පුළුවන්කමක් තියෙන්න වෙනවා. අරමුණ කියන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හටගන්න දෙයක්. මේ දොරවල් හයෙන්ම අරමුණ හට ගන්නවා. මේ අරමුණ තුල තමයි මේ අවිද්‍යා සංඛාරය තියෙන්නේ. ඒ නිසාම තමයි අපට අවිද්‍යා සංඛාරය වෙනුවට විද්‍යා විමුක්තියටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අවිද්‍යාවනේ මම අපෙන් අහන්නේ මොකද්ද කියලා. ඇසෙන් ගන්න, කනෙන් ගන්න, නාසයෙන් ගන්න, දිවෙන් ගන්න. මේ එක එකක් සම්බන්ධයෙන් අරමුණ හමු වීමේදී තථාගතයන් වහන්සේ වදාහරනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජිතක්ඛ විඥානං තින්න සංගති පස්සෝ. සෝතංච පටිච්ච සද්දච උප්පච්චති සෝත විඥානං තින්න සංගති පස්සෝ. තුනක් තියෙනවා මේකේ. ඇසේ ප්‍රසාදය, ගෝචර රූපයේ සෙවණැල්ල ඇසට වැටෙන එක සහ ඒක මතක් කරලා දෙන එක චක්ක විඥානය. කනේ නම් කනේ ප්‍රසාදය, ශබ්ද රූපයේ තෙන්ට වැටෙන ශබ්ද රූපය, සෝත විඥානය.
මේ තුනක් එකතු වෙනකොට පස්ස චෛතසිකේ පහළ වෙනවායි කියනවා. දැන් අන්න ඇහි ඔබ මේ ඉදිරියෙන් ඉන්න පුද්ගලයාගේ රූපේ පහළ වුණාම මේ රූපේ හතුරා නම් ඔබ දුක් වේදනාව විඳිනවා. මිතුරා නම් සැප වේදනාව. පස්ස පච්චයා වේදනාව. තම තමන්ට කැමති පරිදි තමයි වේදනාව. හතුරා නම් මේ වේදනාවට ඇලෙනවා, මිතුරා නම් ඇලෙනවා, හතුරා නම් ගැටෙනවා. වේදනා පච්චයා තණ්හා. එහෙම වුණාම මේක සසරට පවත්තන්න පුළුවන් ඉතින් දැඩිව ගැනීමක් සිදු වෙනාට කියන උපාදාන. උපාදාන වුණොත් එහෙම අනාගත ඵලයක් උපදින්න හේතු චිත්තාභ්‍යන්තරයට රැස ගන්නට කියනවා භව. ඔබ දන්නවද තණ්හා උපාදාන භව තුනටයි අවිද්‍යාව කියන්නේ කියලා? එහෙම මේ සමාජයේ විග්‍රහ කරන්නේ නැහැ කවුරු. පුළුවන් නම් තේරුම් ගන්න බලන්න. එහෙනම් ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල අරමුණක් නැසෙන්න පෙර තණ්හා උපාදාන භව වීමම වරහන් ඇතුලේ අවිද්‍යා සංඛාරා. ඔය අවිද්‍යා පත්‍ය සංඛාරා අතීතේ නෙවෙයි දැන් සිදු වෙන්නේ. ඒ නිසා සතරක් හැදෙන්නේ. එහෙනම් රූප තණ්හා, තෘප්තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. ශබ්ද තණ්හා, තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. ගන්ධ තණ්හා, තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. දොරවල් හයෙම තණ්හා ජායති සෝකෝ තණ්හා ජායති බය. එනිසා තණ්හා උපාදාන වීම තුල අර සතරට හේතු ඉතුරු වෙන එකට තමයි විද්‍යා සංකාරයක් වෙනවා කියන්නේ. ඇයි ඒක කුසල අකුසල ධාන කර්මයක් රැස් වුණා. අවිද්‍යාපච්ච සංකාරයයි. නමුත් ඔබ පටිච්චසම්පාදයේ මුලින් පැහැදිලි කරගන්න ගියාම කරගන්න තේරෙන්නේ නැහැ. තුනට කඩලා අරගෙන. අතීත හේතු ඉස්සර ජීවිතේ, වර්තමාන ඵල මේ ජීවිතේ, අනාගත වර්තමාන හේතු අනාගත ඵලයට. ඉස්සර අනාගත ජීවිතයට තියෙනවා. අරමුණ තුළ දකින්න පුළුවන් නම් අතීතයෙන් අරමුණ තුළ එනවා, වර්තමානයේ විඳිනවා, අනාගතයටත් තියෙනවා. ඒ නිසා තමයි ඒකට පටිච්ච සමුප්පාද කියලා කියන්නේ. ඇහැ තුළ, කන තුළ, නාසය තුළ. එහෙනම් අපිට අවිද්‍යාව පත්‍ය සංඛාරා සංසාරේ හැමදාම කරපු දේ. මේක තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේගේ හෝ බුද්ධ පුත්‍රයෙකුගේ ආශ්‍රයෙන් ඔබට තියෙන්නේ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කරන එකයි. සංසාරේ හැමදාම කලේ අවිද්‍යාව පත්‍ය සංඛාරා. දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා තමයි තණ්හා උපාදාන භව. එහෙනම් තණ්හා නැත්නම් උපාදාන නැත්නම් භව නැත්නම් එතෙන් යොදන්නේ විද්‍යාව විමුක්තිය. ඒක ත්‍රිපිටකයේම තියෙන එක සූත්‍ර දේශනාවල. අපි මෙහෙම ගනිමුකෝ. අපි ඇහෙන් ගත්ත පස්සපච්චය වේදනා දැන් කනෙන් ගන්නවා. සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජ සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා. දැන් අර පාර නෙමෙයි මම යන්නේ. තස්සා ඒව තණ්හාව. තණ්හාය. ඒ ශබ්ද තණ්හාව. උපාදාන භවෙන්ට නොදෙනවට කියනවා අශේෂ. ශේෂ වෙන්න නොදෙනවා. එතකොට උපාදාන නොවනවට කියනවා විරාග. උපාදාන නොවනවට කියනවා නිරෝධෝ කියලා. අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ තණ්හා උනේ නැත්නම් උපාදාන නැත්නම් භව නැහැ. දැන් මොකද කියන්නේ? දැන් විද්‍යාව මුක්තිය. ඔය අරමුණක් පාසා නිවනටපත් වෙන හැටි. සෝවාන් පුද්ගලයා සෝවාන් තැන් පටන් ස්කන්ධ පංචකේ උපාදාන වෙන නුර වෙනකොට හම්බ වෙන්නේ විද්‍යාව මුක්තිය. ඒකයි සෝවාන් ආදී මාර්ගඵල පිළිලෙන් ප්‍රත්‍යක්ෂ කටයුතු නිවන්සුව කියලා කියන්නේ. ඔතන ඔය අවයතන දක්වාම එන්න. ඔබ මේ වචනේ අහපෙකටත් මම සතුටු වෙනවා. මොකද මේ අවිද්‍යාව කියන පදේ හැමෝම කියනවා වචනෙන් විතරයි කියන්නේ. ඔක තියෙන තැන පැහැදිලි කරගත්තෙත් නැහැ. ගැලවෙන හැටි කියලා දෙන්නෙත් නැහැ. ඔබට මෙතෙන් එන්න පුළුවන් නම් ඔබ මේ යුගයේ ඉන්න වාසනාවන්තයෙක්. ඊට පස්සේ ඔබට අවිද්‍යා සංඛාරා තේරෙනවා නම් දැන් ඒක නොකරනවට තමයි විද්‍යාව මුක්ති කියන්නේ. ඔය පටිසෝතගාමීන් කියලා කියන්නේ. එහෙම නැත්නම් ආර්ය මාර්ගය යන අය කියලා කියන්නේ. ආර්ය පුද්ගලයෝ කියලා කියන්නේ. අරියකාන්ත සීලය රකින්නවා කියලා කියන්නේ. ඔය විද්‍යාව මුක්තියේ මොහොතක් පාසා සිහිය තියෙන වෙලාවටපත් වෙනවා. අනිත් වෙලාවට සෝවාන් සකදාගාමී නම දක්වා විද්‍යාව මුක්තිය නොලැබෙන්නත් පුළුවන්. ඉස්සරම 100ක්කින් අහුවෙන්නේ එකයි. අනිත් ඔක්කොටම වරදිනවා. ඊළඟ සැරේට දෙකයි. අනිත් දැන් පහර කන්න සිද්ධ වෙනවා. නමුත් මෙහෙම එකින් එක මොකද වෙන්නේ? විද්‍යාව මුක්තියටපත් වෙනවා. නිරෝධය. විද්‍යා විමුක්තිය සහ නිරවශේෂ නිරෝධය කියන්නේ දෙකක් නෙමෙයි. විද්‍යා විමුක්තිය සහ නොපමාව කියන්නේ දෙකක් නෙමෙයි. විද්‍යා විමුක්තිය සහ ස්කන්ධ පංචක අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම කියන්නේ දෙකක් නෙමෙයි. තේරුම් ගත්තාමයි මේ ඔක්කොම එක තැනට කියලා තියෙන්නේ කියලා තේරෙන්නේ. ඒ නිසා අපේ අවිද්‍යාව තියෙන්නේ අරමුණට එන දේ මම මගේ ආත්ම කොට ගැනීම ඒකේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා වශයෙන් ගත්තාම තණ්හා උපාදාන භව වීමම අවිද්‍යාවයි.
එහෙනම් ඒකට තමයි විද්‍යා සංකාරය කියන්නේ. තණ්හා උපාදාන වෙන්නේ නැත්නම් විද්‍යා විමුක්ති කියලා කියනවා. ඉතින් මේ අරමුණ තුල දේශනා කළා වූ ධර්ම තේරුම් ගන්න ක්‍රමෙන් ඔබේ බුද්ධිය වර්ධනය කරන් යන්න ඕන. ඊට පස්සේ අරමුණක් තර ලෝකයක් කරනවා අතීතයක් නෑ අනාගතයක් නෑ. ඒක තමයි පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අකංකුප්පං කියලා කියන්නේ. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඒ අදාළ දේවල් වලට ප්‍රත්‍ය වීමෙන් හටගන්නා වූ යම් ධමයක්. එතනම මම මගේ ආත්මද මම මගේ ආත්ම නොවද කියලා නුවණින් බලන්න විපස්සති. මම මගේ ආත්ම කොට බැලීමෙන් අවිද්‍යා සංකාර එහෙම කරගන්න නැත්නම් විද්‍යා විමුක්ති. එතකොට නොයැලෙන පැහැර ගන්න බැරි තැනකටපත් වෙන්න පුළුවන්කමක් වෙනවා. ඕක තමයි බුදු සමයේ සියලු දෙනා සඳහා තියෙන භාවනාව. ඒකට ඔතෙන්ද ගියේ නැති අය ඉතින් එක එක්කෙනා එක ಜಾති භාවනා කර්මස්ථාන නැත්නම් එක භාවනා ක්‍රම හොයයි. නමුත් ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා සියල්ලම තුල මම දකින්නේ ඔය නිර්වශේෂ නිරෝධය නම් භාවනාව තමයි ආර්ය පුද්ගලයන් සඳහා. මට දැනෙන්නේ නැහැ ඔරලෝසුවක් තියාගත්තේ නැහැ. ඔබට අදාළ කාලේ මම පාවිච්චි කරයි කියලා හිතන්නේ. ඒ නිසා මේ බඳු ප්‍රශ්න ඉදිරිපත් කිරීම පිළිබඳව හසුට වෙනවා. නමුත් ඔබට මේ අවශ්‍ය ගෞතම සාසනය තුල නිවීම සැනසීම නම් ඔබ මේ ගැඹුරු තැන පිළිබඳව තේරුම් ගන්න මේ නොතේරෙන ප්‍රශ්න සියල්ල හොයන්න යන්නත් මහන්සි වෙන්න එපා. මොකද ඒවා බුද්ධ ඇසට විශ්ය දේවල් නේ අපිට නෙමෙයිනේ. ඒ නිසා මේ සියල්ල අපි දැනගන්න ඕනේ. දැනුමට එකතු කරන්න ඕනේ. වෙන්න ඕන කාරණේ තමයි තේරුම් ගන්න ඕනේ. සිදුවෙමින් පවතින දේ සහ අපි අතින් සිදුවිය යුතු දේ. මම කියන්නේ එහෙමයි. එහෙම නැත්නම් ප්‍රමාදයේ සතරේ කරමින් ආවේ දැන් අප්‍රමාද වෙන හැටි ඉගෙන ගන්න. මේ වචන දෙක තුල මට පැය 4ක විතර බණක් කියලා ප්‍රමාදය අප්‍රමාදය පෙන්වන්න පුළුවන්. නිසා අපි අපේ ඇසුරේ ඉන්න ඔබට මේ වඳු අදහස් පහළ වීමත් වටිනවා. ඒ දර්ශනීය දැක්ම ගැඹුරු වෙන්න ඕනේ. ඒක හොයන්න තමයි හම්බ වෙන්නේ. ධම්මැස පාදා ගැනීම තුල ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන්ට ගෞරව කරන පුද්ගලයෙක් වෙන්නට ඔබට ශක්තිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මම නිහඬ වෙනවා.